අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ සතර සතිපට්ඨාන ධර්මය නොහොත් නිර්වාණ ධර්මයේ පිළිබඳ නොයෙකුත් ව්‍යාකරණයන් දහම් ව්‍යාකරණයන් ඇතුව ඒ උතුම් වූ ප්‍රධාන නිර්වාණ මාර්ගය පිළිබඳ ප්‍රධාන න්‍යාය ධර්මතාවය මේ පැහැදිලි කරමින් ඉන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන වශයෙන්. දැන් එහි ධම්මානුපස්සනා කියන දහම් පරයයට අයත් සත්‍යපබ්බේ කියන දහම් ව්‍යාකරණය ගැනයි ප්‍රධාන වශයෙන් ගත්තාම සමස්තයක් වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය ගැනයි. සියලු ධර්මයන්ගේ සාරය චතුරාර්ය සත්‍යය. ඒ උතුම් වූ ධර්මය ගැනයි අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවට්ටයක් ගැන අහලා තියෙනවා, දන්නවා. වට තුනක්. සත්‍ය වටය, කෘත්‍ය වටය සහ කෘත වටය යන ආදි වශයෙන්. මේ ත්‍රිපරිවට්ටයේ මූලික වටය සත්‍ය වටය ගැන අපි බොහෝ ධර්ම දේශනා පවත්වමින් පැහැදිලි කළා. චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික අවබෝධයදී කෙනෙක්ට වැටහෙන්නේ මේ කාමී ආස්වාදයේ දුකයි කියන සත්‍යය. එපමණයි. එතනින් එහා පැත්තට ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පටිසමුප්පාද ධර්ම වශයෙන් විමර්ශනය කිරීමක් නැහැ. සෝවාන් පුද්ගලයා තුළ මූලාරම්භයේදී, මූලික ඵලයේදී. සෝවාන් ඵලය කියලා කියන්නේ කාමී ආස්වාදයේ දුකයි. මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මේ මානසිකත්වය නොහොත් අවිජ්ජාව හේතුවෙන් මේ දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා. මෙන්න මේ අවිජ්ජාව දුරු කිරීමෙන් දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ සමගම දකින්නවා අවිජ්ජාව හේතුවෙන් තණ්හාව හට ගන්නවා. අවිජ්ජාවයි තණ්හාවයි එකතු වෙලා මේ සංසාර ගමන පවත්තන් යනවා. ඒ අවිජ්ජාව දුරු කරනකොට තණ්හාවක් දුරු වෙනවා. අවිජ්ජාවයි තණ්හාවයි දුරු වුණාම සසර ගමන අවසන් වෙනවා. ඒ ආකාරයෙන් අපි මූලික චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එපමණකින් සෝවාන් ඵලයටපත් වෙනවා. හැබැයි සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ තාම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මූලික සංයෝජන තුනක් විතරයි සිඳිලා ගියේ. මුලින්ම තියෙන සංයෝජන තුන සිඳිලා යනවා. ඒ තුන ආයෙ හටගන්නේ නැහැ. ආයි මේ රූපේ, වේදනාව, සංඥාව, සංකාර, විඥාන ගැන මමය, මම වෙමි, මගේ යන ආදි වශයෙන් දෘෂ්ටියක් නැහැ. දෘෂ්ටියක් නැති වෙන්නේ. සංඥාව ඉතුරු වෙනවා. චිත්තයත් ඉතුරු වෙනවා. මොකද විපල්ලාස ඔක්කොම එක සැරේ දුරු වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වුණා කියනවා. එතකොට 20 ආකාරයක් වෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. දන්නෝ දැන් කවුරුත් 20 ආකාරයක් පවතිනවා සක්කාය දිට්ඨි. එතකොට සක්කාය දිට්ඨිය 20 ආකාරයෙන්ම අවසන් වෙනවා. ඒ වගේම බුද්ධ ආදී අටතෙන් සැකේ කිව්වා විචිකිච්ඡාව. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ කෙරෙහි අවේච්ඡ ප්‍රසාදයටපත් නොවීම නිසා හැමතිස්සෙම අර සැක කරන ස්වභාවයෙන් යුක්තව නැත්නම් පිළි නොගන්නා ස්වභාවයෙන් යුක්තව ප්‍රතික්ෂේප කරන ස්වභාවයෙන් යුක්තව හිටියා. ඒ කියන්නේ කිව්වට පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ගෞරවය දක්වන ඒවොන්ට බුද්ධ වචනයට කරු කරන්නේ. අන්න එහෙම ස්වභාවයක් තිබුණා. ඉතින් ඒ ස්වභාවය නැති වෙලා ගිහිල්ලා ධර්මාබෝධය ඇති වුණාට පස්සේ පටිසමුපාදය අවබෝධ වුණාට පස්සේ අන්නර බුද්ධ ආදී අටතෙන් සැකයක් දුර වෙලා ගිහිල්ලා පටිසමුපාද සැකයක් දුර වෙලා ගිහිල්ලා භව ගමන ගැන සත්‍ය පුද්ගලයේ ආත්මයක් කියන දෘෂ්ටියෙන් බැහැර වෙලා හේතුඵල ධර්මයක් වශයෙන් දකිනවා භව ගමන. හේතුඵල ධර්ම ක්‍රියාවලිය. හේතුන්ගෙන් ඵලය සකස් වෙනවා. ඵලයන් හේතු කරගෙන නැවතත් හේතු සකස් වෙනවා. ඒ කියන්නේ ඵලයෙන් නැවත හේතු සකස් කරනවා. ඊට පස්සේ නැවතත් ඒ හේතු නිසා ආයි ඵලය ඇති වෙනවා. ඒ ඵලය නිසා නැවත හේතු ඇති වෙනවා. මෙන්න මේ විදිහට හේතුඵල ක්‍රියාවලියක් පමණයි මෙහි පවතින්නේ. මෙහි මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැක්කක් ගත යුත්තක් නැහැ. සාරයක් නැහැ කියලා දකින්න. ඒක ක්‍රියාවලියක් නැහැ කියලා දකින්නේ නැහැ. සියල්ල නැහැ කිව්වහම ක්‍රියාවලියකුත් නැහැ එතන. මොකුත්ම නැහැ කියලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. භව ගමනක් තියෙනවා නෙමෙයි අපූර්වකට. මිනිසෙක් වශයෙන් උපදිනවා, දෙවියෙක් වශයෙන් උපදිනවා, මහා බ්‍රහ්මයෙක් වශයෙන් බ්‍රහ්මයේ වශයෙන් උපදිනවා. කොච්චර ලෝකේ අත්භාවයන් තියෙනවද? අත්භව තියෙනවද? කොච්චර තියෙනවද? ශාක්‍රය කියලා කෙනෙක් නැද්ද? මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් නැද්ද? ඔක්කොම නැහැ යන ආදි වශයෙන් අර බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන හේතුඵල ධර්මයේ දැක්කේ නැති වුනහම මුකුත් නැහැ කියන තැනට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ මුකුත් නැහැ කිසිවක් නැහැ කියලා නෙමෙයි දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාරයක් නැහැ කියලා. කිසිවක් තියෙනවා සාරයක් නැහැ. කිසිවක් නැහැ කිව්වහම අපිට එහෙනම් මේ බණ අහන්න කියලා උමනාවක් ඇති වෙන්නත් හේතුවක් නැහැ.
කිසිම දෙයක් වොමනා නැහැ එහෙමනම්. කිසිවක් නැහැ කිව්වා. ධර්මයේ කියලා දෙයක්වත් නැහැ එහෙනම් බණ ඇසීම කියලා දෙයක්වත් නැහැ. කිසිවක් නැහැ. එහෙනම් නිවනකුත් නැහැ කියලා අවසානයේ නිවනත් නැහැ කියන තැනට එන්න වෙන්නේ. නිවනත් නැහැ කියන තැනට ආවමයි නිවන් දකින්න කියලා ඊට පස්සේ අන ලබ්ධියක් දෘෂ්ටියක් හදා ගන්නවා. තර්කයක් හදා ගන්නවා. තර්කයක් නේ. තර්කයක් හදා ගන්නවා. ඔහොම තාර්කයෙන් නිවන් දකින්න යනවා ඊට පස්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල වශයෙන් මේ භවගමනක් නිර්මාණය වෙනවා. හේතුඵල වශයෙන් රූප සකස් වෙනවා, වේදනා සකස් වෙනවා, සංඥා සකස් වෙනවා, සංකාර සකස් වෙනවා, විඥාන සකස් වෙනවා හේතුඵල වශයෙන්. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා හේතුඵල වශයෙන්. නමුත් එහි මම යනුවෙන් මගේ යනුවෙන් කිසිවෙකුට ගත හැකි ආත්මීය සාරයක් නැහැ. අනන්ත සංසාරේ ඉඳලා මේ වෙනකම් පැවතාවත් මේ කිසිම රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක හරයක් හම්බ වෙලා නැහැ මේ මොහොත වෙනකම්. අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් කරපින්නාගෙන සත්‍යයක් වශයෙන් දුක් විඳිනවා එච්චරයි මෙතන තියෙන්නේ. දුක්ඛ ස්කන්ධයක් විතරයි තියෙන අවසාන විග්‍රහයේදී. කිසිවක් නැහැ කිව්වහම දුක්ඛ ස්කන්ධයක් නැහැ කියලා ගන්න වෙනවා. අන්න එතකොට මුලාවටපත් වෙනවා. ඊට පස්සේ කරන්න ඕන දේ පේන්නේත් නැහැ. නිවනක් අවබෝධ වෙන්නේත් නැහැ. ඊට පස්සේ ඔක්කොම නැහැ නැහැ කියකින් වෙන උඩ පැන. අවසාන මේ ලැබිච්ච වටිනා මනුස්ස භවෙන් ඉතිලා අවසන් වෙල යනවා. ආපහු සංසාරයට ඇද වැටෙනවා. දැනුමක් වල හේර වෙලා ජීවත් වුණා. අවබෝධය කියලා රැවටිලා. එච්චරයි උනේ. අවබෝධය නම් මේ සියල්ල හේතුඵල ධර්ම බවයි. සියල්ල පටිච්ච සමුප්පන්න බවයි. සියල්ල පච්චුප්පන්න බවයි. සියල්ල හේතුඵල වශයෙන් මේ මොහොතේදී උපදින ධර්ම තියෙන. සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන හේතුඵල වශයෙන් සමුදේ වෙන්නේ. අවිද්‍යාවෙන් සමුදේ වෙනවා. තණ්හාවෙන් සමුදේ වෙනවා. කර්මයෙන් සමුදේ වෙනවා. ආහාරයෙන් සමුදේ වෙනවා. ඊළඟට නිබ්බාත්යෙන් සමුදේ වෙනවා. මෙන්න මේ ආකාර පහකට මේ සියල්ල සමුදේ වෙනවා. එහෙනම් අන්නේ බව නුවණින් දකින්න. එතකොටම දකින්න එහෙනම් සියල්ල මේ හේතුන්ගෙන් සමුදේ වෙනවා නම් මේ හේතු සමාවෙන්න මේ හේතු බිඳහල තැන මේ හේතු භංග කළ තැන හේතු භංග අනිරුද්ධ තියෙනම් මේ සියල්ල නිරුද්ධ වෙන්න ඕන. අන්නේ මූලික ධර්ම අවබෝධයටපත් වෙනවා. අන්න එතකොට කියනවා සෝවාන් වුණා. ඊට සෝවාන් ඵලයේ ඉඳලා දැන් ඉස්සරහට යනවා දැන් සක්කාය දිට්ඨිය බිඳුණා ඊට පස්සේ විචිකිච්ඡා බිඳුණා ඊළඟට මොකද වෙන්නේ? දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන සංයෝජන සිඳිලා යනවත් එක්කම සීලබ්බත පරාමාස කියන සංයෝජනයත් සිඳිනවා. මොකක් සීලබ්බත පරාමාස කියන්නේ? අන්න විශ්වාස කරගෙන ඉන්නවා හිතාගෙන ඉන්නවා නිවන් දකින්නේ සිල් වතක් රැක්කොත් තමයි කියලා. භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසකෙක් වුණත් උපාසිකාවක් වුණත් මෙන්න මේ වෘතයට බැහැ ගන්නවා. ඊට පස්සේ සිල් වතක් අනුගමනය කරනවා. හැම තිස්සෙම සීලය ප්‍රඥාව නෙවෙයි සීලයයි අග්‍ර කරගන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන සීලය ප්‍රඥාවෙන් අරබෙන්නේ. ප්‍රඥාවෙන් අරබේ සීලය. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අසකන නාසය දිව ශරීරය මන සංවර කර ගැනීම සීලය. ඒක අවබෝධය නැති කෙනෙක්ට කරගන්න බෑ. අවබෝධය නැති කෙනාටත් අන්නර වෘතේ රකින්න පුළුවන්. කිසිම අවබෝධයක් නැති කෙනාටත් සුදු රෙද්දක් ඇඳගෙන සුදු පිරුවටයක් ඇඳගෙන එහෙම නැත්නම් උතුරු සලුවක් දාගෙන එහෙම නැත්නම් සිවුරක් ඇඳගෙන මොන ක්‍රමයකට හරි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසි කෙනෙක් බවට පෙන්නමින් සීලයක් රකින්න පුළුවන්. මොකද බැරි. ඒක වෘතයක්. ඒකත් නරක නෑ. ඒකත් ඇවිල්ලා නරක නෑ කියන්නේ ඒකත් සීලයක් තමයි. වෘත සීලය. එහෙම සීලයකුත් තියෙනවා ලෝකේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ නැති කාලෙට බුද්ධ ශූන්‍ය කල්පවල ලෝකේ පවතින වෘත සීලය විතරයි. ලෝකෝත්තර සීලය ගැන සඳහනක්වත් නැහැ ඒ කාලෙට. මොකද ඇහැ කන නාසය දිව ශරීරය මනස සංවර කර ගැනීමක් ගැන හිතා ගන්නවත් බෑ. මොකද සිත මම කියන සක්කාය දිට්ඨියෙම යුක්ත සත්‍යයට කොයිම ආකාරයකින්වත් මේ සිතට එරෙහිව ප්‍රඥාවෙන් පාලනයක් ඇති කරගන්න හැකියාවක් නැහැ. සිත මම කියන තැන ඉන්න පෘථග්ජනයා හැමතිස්සෙම සිත විතරක් නෙවෙයි සිතයි කයයි දෙකම මම කියන තැන ඉන්න පෘථග්ජනයා හැමතිස්සෙම ඒ සිතට උවමනාන්දමින්ම වහලෙක් වෙලා සිතේ වහලෙක් වෙලා කටයුතු කරනවා හැර ඒ සිත සංවර කර ගැනීමක් ගැන සිහිනකින්වත් හිතන්නේ. ඒ නිසා සංවර සීලය කියන එක බුද්ධ ශූන්‍ය කල්පවල මිනිසුන්ට සිහිනින්වත් පේන්නේ. ඒ තරම් දුර්ලභ සීලයක්. අවබෝධයෙන්මයි මේ සීලය ඇති වෙන්නේ. ඇහැ සංවර කරගන්න බෑ අවබෝධය නැති කෙනෙක්ට. වෘතයක් රකින්න කෙනෙක්ටත් පුළුවන්. తాවකාලිකව
මැඩ පවත්ව ගන්න ඇහැ කන නාසය දිව ශරීරය මනස. අන්න ඒකයි වෘතය. ඒක අවිල බොහෝම අසීරුවෙන් කරන දෙයක්. බොහොම ආයාසයෙන් කරන දෙයක්. හරිම අමාරුවෙන් මේ සීලය රැකගෙන ඉන්නේ. හරිම අමාරුයි. ඒක පුදුම දුෂ්කරයි. ඒ සීලය රකින්න. මොකද අවබෝධය නැති තැන මේ සිත නැමැති මායය දඟලන ඇතුළේ ඉඳගෙන හතරතේ දුවන්න. එබඳු දාමරික සිතක් මෙල්ල කරගෙන ඒ ආකාරي වෘතයක් රකින්න එකත් අසීරු වැඩක්. ඒ නිසා ඒකටත් මහා පුණ්‍ය ශක්තියක් ජනනය වෙනවා. වෘත සීලයත් මහා පිනක්. හැබැයි සුගතියට විතරයි යන්න පුළුවන්. එතනින් එහා කොහෙවත් නිවනක් ගැන එහෙම සඳහනක් නැහැ මේ සීලයත් එක්ක. මොකද ඒ වෘත සීලයෙන් ජනනය වෙන්නේ පුණ්‍ය ශක්තියක් මිසක් ලෝකෝත්තර කුසල ශක්තිය නෙවෙයි. ලෞකික කුසල ශක්තිය ජනනය වෙනවා. ලෞකික කුසල ශක්තිය. මොකද ඒ හිත මෙල්ල කරගෙන ඉන්නේ වෙන මොහොකටවත් නෙවෙයි. දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන ඒකයි. එතකොට මෙල්ල කරගන්නේ ඉවසපන් හිත ඉවසපන් මේට වැඩිය ලස්සන රූප තියෙනවා දිව්‍ය ලෝකේ. අන්න ඒ වගේ ව්‍යාජ සීලයක් ඒක. ඒ නිසා ඉතින් ව්‍යාජ සංසාරෙම යන්න වෙනවා ඉතින්. ඒකයි. ඒ ඔක්කොම සංසාරේ ව්‍යාජ ධර්ම. සුගතිය කියන්නේ ව්‍යාජ ධර්මයක්. වසර යම් කාල පරාසයක් ඇතුළත නිර්මාණය වෙලා පවතිනවා කර්ම ශක්තියෙන්. යම්කිසි ස්වභාවයක්, යම්කිසි කාලයක් අවකාශයක්. ඉතින් ඒකට සුගතිය කියන්න පුළුවන්. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මොකක් හරි නමක් දාගන්න පුළුවන්. අවසානයේ බැලුවාම ඒකත් බොහොම తాවකාලික මායාවක් විතර ව්‍යාජ ධර්මයක් ඒකත්. ඉතින් අර සීලයත් ව්‍යාජයි. හිත මෙල්ල කරගත්තේ ඇයි? මේ ලෝකේ පවතින මේ යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ සීල රකින්න. මොකටද කියලා බැලුවම දිව්‍ය ලෝකයක්. දිව්‍ය ලෝකයක් යන්නේ අහවල් දෙයකටද? දිව්‍ය ලෝකයක් යන්නයි කියලා බැලුවාම මොකටද දිව්‍ය ලෝකයක් යන්නේ? ආස්වාදි විඳින්න. එහෙනම් ආස්වාදයම තමයි ප්‍රාර්ථනා. එහෙනම් ආස්වාදය නිසා කියන්නේ මීට වඩා ලොකු ආස්වාදයක් උදෙසා අර සුළු ආස්වාදයක කැපකිරීම තමයි වෘත සීලෙන් සිද්ධ වෙන්නේ. බැලුවාම. සිල් රැකලා තියෙන්නේ දිව්‍ය ලෝකේ සැප සම්පත්තිය උදෙසා. ඒකයි මෙලොව සැප සම්පත්තිය එපා කියලා පොඩ්ඩක් හිත යන්තම් මෙල්ල කරගෙන හිටියේ. කවුරු හරි කියලා දුන්න හැම හිත මෙල්ල කරන් හිටියා මෙලොව වශයෙන් ලැබිච්ච මේ මනුසකාමයේ තුලින් වෙන් වෙලා නෙක්ඛම්මයටපත් වෙලා යම් ආකාරයකින් සීලයක් නුඹල රැක්කොත් එහෙම හිත මෙල්ල කරගෙන ඉන්න සමත් වුණොත් ඒකාන්තයෙන්ම සුගතියට යනවා කියලා. ඔව් ඒකාන්තයෙන්ම සුගතියට යනවා. අනිවාර්යයෙන්ම දිව්‍ය තලවල උපදිනවා. කිසිම සැකයක් නැහැ ඒ ගැන. ඒ ධර්මයේ ගැන කිසිම කෙනෙක්ට සැක කරන්න දෙයක් නැහැ. කෙසේමයි. ඒ ධර්මයේ එසේමයි. සම්මා සම්බුදු පියාණන්සේ දේශනා කරලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. නමුත් එතන තියෙන්නේ ඇත්තටම බලවම සංසාරේ මායාවම තමයි. සංසාර මුලාවම තමයි එතනක් තියෙන්නේ. සිත නැමැති මායාවගේම ගැටයක් ඒක. දිව්‍ය ලෝකය මං කියන්නේ නිවන් සැප උදා කරලා දෙන්නේ. නැත්නම් තව සංසාරේ දිග්ගස ගන්න පුළුවන් දිව්‍ය ලෝකෙට පැන ගත්තාම. නරකින් යන්න බැරි නම් හොදින් හරි යන්න බලනවා. අර කියන්නේ අපන්න බැරි නම් අත ඉඹින්න හරි ඕන කියලා. ඉස්සෙල්ලා බලනවා දුගතියට ඇදගෙන යන්න. බැරි වුණොත් සුගතියට හරි ඇදගෙන යනවා වංචාවෙන් බොහෝ කාලයක් පවතින්න පුළුවන් ආකාරයට. ඒකයි කරන්නේ. සුගතියට ගියත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ මුණ ගැහෙන ආකාරයට නෙමෙයි යන්න බලන්නේ. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ මුණ නොගැහෙන ආකාරයක. ඒ නිසා දිව්‍ය කාමයේ විතරයි ප්‍රාර්ථනා කරන්න සිල් රකින්න. නිවනක් නෙවෙයි. ඉතින් ඒක නිසා දිව්‍ය කාමයේ විතරයි මුණ ගැහෙන්නේ දාට. ඉතින් අන්නේ ආකාරයෙන් සිල් රැක්ක මෙච්චර කාලයක්. ඒ වගේම දැන් නිවන ගැනත් අවබෝධයක් නැතුව නිවන කියන්නේ සිල් රැකලා ලැබෙන ඵලයක්. එහෙම තමයි හිතන් හිටියේ. ඒ කාලේ අපේ වයසක උපාසකම්මලා හිතන් ඉඳලා තියෙන්නේ මාසෙකට සැරයක් පොයට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා සිල් ගත්තාම කොහොම සිල් අරන් ඔහොම ගිහිල්ලා ඊට පස්සේ ඔය අතර යනවා සිරිපාදේ. සිරිපාදේ ගිහිල්ලා අර ගාන්ඨාරයක් තියෙන එකක් ගහනවා. දැන් ඒක තියෙනවද දන්නේ නැහැ. ඒක ගහනවා. ගහලා ඒකේ වාර ගාන වැඩි වෙන්න නිවනට ලං වෙනවා පියවරකින්. සිරිපාදේ යනවා ගාන්ඨාරේ ගහනවා පොයට යනවා පන්සලට සිල් ගන්නවා. මෙහෙම වැඩ කරලා ඔය ඉඳ හිට පුළුවන් හැටියට පින්නකුත් දහමකුත් කර ගන්නවා පන්සලට ඉඳ හිට පෙරු දානකුත් දෙනවා. ඔය වගේ වැඩ ටිකක් කරලා ඔක්කොම එකතු වෙලා අර අවසානයේ අර මාසෙ ගත්ත බඩු ටික එකතු කරලා මුදලාලිට අන්තිමට අර ගෙවන්නේ පඩි මේ ණය පොත එකතු කරලා ඒ වගේ දැන් මෙතෙක් කරගත්ත පින් ටික ඔක්කොම එකතු කරලා ගණන් බාලා බලන අවසාන කර්මේ දැන් හරියද මෙයාට නිවන් ශාන්තිය ලබා දෙන්න මෙපි නැද්ද? තවමදි. පින්පරෝම අපි සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්න ඇති. ඒකයි තවම සංසාරේ. කියලා යනවා ඊට පස්සේ ඉතින්. නිවන අත ළඟ තිබිලා තියෙන්නේ හිත ළඟ තිබිලා තියෙන්නේ.
නිවන හොයාගෙන ගියා ලෝකේ පුරාම. හතර අතේ ඇවිදිනවා නිවන හොය හොය. තමන් තුළම අවබෝධය තුළම පවතින නිවන සොයාගන්න බැරුව හතර අතේ ඇවිදිනවා අඥානය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් මිනිසු ඒ අඥාන ස්වરૂපයෙන් කොච්චර ඇවිද්දද හොය හොය විමුක්තිය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන සම්තිකේන විඥානන්ති ධම්මමග්ගස්ස කෝවිද ධර්මයේ අදක්ෂයෙක් නිසා තමන් ළඟම තියෙන තමන් තුළම තියෙන නිවන දකින්න නැතුව හතර අතේ හොයනවා ගිහිල්ලා ඇවිද. මොකද්ද හොයන්නේ? නිවන හොයන්නේ. අවබෝධය තුළයි නිවන පවතින්නේ. කාමී ආස්වාදයේ දුකයි කියලා දකින්න පුළුවන් නම් එතනයි නිවන තියෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. ඒ අවබෝධය තුළයි නිවන පවතින්නේ. තමා තුළමයි නිවන පවතින්නේ. මේ මොහොත තුළයි නිවන පවතින්නේ. ඔබේ අවබෝධය තුළයි නිවන පවතින්නේ. වෙන කොහෙවත් නෙමෙයි. ගම් රටවල ඇවිද නිවන හොයන්න එපා. ඉතින් ඒ ඔක්කොම සීල වෘත තමයි ඉතින්. වෘතයන්ට ඒවයි තියෙන්නේ. වෘතයක් ආරක්ෂා කරලා බලනවා නිවන් දකින්න. එක්කෙනෙක් පන්සලේ උපාසකම් වල දෙන්නෙක් සීල් අරගෙන. එක්කෙනෙක්ගෙන් අහනවා ඔයා මොකද සීල් ගත්තේ? ඔබතුමිය මොකද සීල් ගත්තේ? මම සීල් ගත්තේ දිව්‍ය ලෝකයක්. අනික උපාසක අම්මගෙන් අහනවා ඔබතුමිය මොකද සීල් ගත්තේ? මම සීල් ගත්තේ නිවන් දකින්න. මේ දෙකම අයිති සීලබ්බත පරාමාසයට. මේ දෙකම සිල්වෘත පරාමර්ශණය කිරීම. මේ දෙකෙන්ම නිවන උදා වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙන්නටම සුගතිය උදා වෙනවා. අර උපාසකම්මත් නිවන ප්‍රාර්ථනා කළාට සුගතිය උදා වෙනවා. හැබැයි සුගතිය ගිහිල්ලා කවදා හරි දවසක නිවන් දකින්න ඒ සීලේ උපකාර වෙනවා. සුගතිය ඉපදෙලා දිව්‍ය ලෝකෙක හරි බ්‍රහ්ම ලෝකෙක හරි ඊට පස්සේ ඉපදිලා ඉතින් සීලෙන් නම් ගොඩක් කලකට උපදින්නේ දිව්‍ය තලවල. දිව්‍ය තලවල පහසෙන්ම උපදින්න පුළුවන්. උඩ පයින් දෙයක් නැහැ. උච්චර මහා පිංකම් කරනවා කිය නටන්න දෙයක් නැහැ. කෙනෙක් පංචශීලය ආරක්ෂා කළා නම් ඒකාන්තයෙන් මරණින් පසු දිව්‍ය ලෝකෙ. කිසිම සැකයක් නැහැ. මම නෙවෙයි දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ නම විශ්ව අග්‍ර මහා උත්තමයන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරන අංගුත්තර නිකාය, අට්ඨක නිපාතේ, දාන වග්ගේ, පුඤ්ඤාභිසන්ද සූත්‍රය. පංච දුෂ්චරිතෙන් වැළකීලා ජීවත් වුණොත් අවංකව යමි. ඒකාන්තයෙන් මරණින් පසු තවතිසා. තවතිසා එයාගේ පුණ්‍ය ශක්තිය තව බලවත්නම් තවතිසා තුසිත නිම්මාන රති ආදී අතිශය සුරම්‍ය මනෝරම්‍ය දිව්‍ය තලවල උපදින්නේ. නටන්න උඩ පනින්න ඕනේ නැහැ දිව්‍ය ලෝකේ යන්න. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ හතර අතේ මගේ ඡායවල් වලට කංජක පළඳව පල්ලා මගේ සෑයවල් ඔක්කොම මල් වලින් පුරව පල්ලා අන්නෝතත්ත විලෙන් හරි වතුර ගෙනල්ලා මගේ සෑයවල් නාව පල්ලා මෙන්න මහා පිංකම් 84000 මහා පහන් පිංකම කරපල්ලා 84000 කිරිපත් දන්සල් දීපල්ලා තමුනේ ඔන්නව කරන්න කියන්නේ නෙමෙයි. ඔය මිනිස්සු හදාගත්ත ඒවා. ඔය හදාගෙන තියෙන්නේ කොහොමද කියලා කියන්නම් ඕන්න. තේරාපදාන කියවලා. ඔය හදාගන්න. තේරාපදාන වල තියෙනවා පෙර අද අපේ මේ සම්බුද්ධ ශාසනයේ මහ රහතන් වහන්සේලා වෙච්ච උත්තමයෝ පෙර කරපු පින්කම් ගැන. ඒ පින්කම් වල තියෙනවා මම මෙන්න මෙහෙම පින්කමක් කරලා මේ වගේ දිව්‍ය තල වලට ගියේ බ්‍රහ්ම තල වලට ගියේ සක්විති රජ වුණේ මම මෙන්න මෙහෙම මල් පූජා කරලායි මේ වගේ තැනකට ආවේ මං එදා වැඩ වාසය කරපු ඒ පදුමුත්තර බුදු පියාණන් වහන්සේගේ මහසෑය මලින් පිරෙව්වා මෙන්න මේවා ඔය තේරපදානි තියෙන පින්කම් කරපු හැටි අර තියෙන එකට දහස් ගාණක් මුළු ත්‍රිපිටකයේම කුද්දක නිකායේ තියෙන තේරපදානි විතරයි දැකලා තියෙන්නේ අච්චර තියෙනවා දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය මහා සූත්‍ර දේශනා සූත්‍ර විනය අභිධර්ම ධර්ම කොටාස මහා විශාල වශයෙන් හැබැයි ඔක්කොම විසිකලා පැත්තකට කුද්දක නිකායේ එක ග්‍රන්ථයක් දෙකක් වෙන තේරපදාන විතරක් අරන් ඒවේ තියෙන පින්කම් ටික කොපි කරලා දැන් පින්කම් කරනවා සම්බුද්ධ ශාසනය කියලා බොහෝ දෙනා දක්ෂ වෙලා බුදුවරු බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකෙ මිනිස්සු දස අකුසලෙන් වළකිලා ජීවත් වෙන්න ඕන පංච දුෂ්චරිතෙන් වැළකීලා ජීවත් වෙන්න ඕන. කාමෙන් වැළකීලා ජීවත් වෙන්න ඕන එපමණයි. එපමණයි බලාපොරොත්තු වෙන්නේ. වෙන මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මිනිසුන්ගේ. අනිත් ඔක්කොම මිනිස්සු හදාගත්තේවා තමන්ගේ තියෙන ආත්මාර්ථකාමීකමට.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචනේ පිළිගන්න කැමති නැහැ. ඒ වචනයට අනුකූලව ජීවත් වෙන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මහසෑයට කිරිබත් ට්‍රැක්ටරයක් ගිහිල්ලා පූජා කරන්න පුළුවන්. උඩ පැනලා ඉදිරිපත් වෙනවා ඒකට. හෙට කවුරු හරි කිව්වොත් මහසෑය මල් කන්ටේනර් 100කින් විතර වහමු කියලා. ඒකත් කරයි. හැබැයි සිත කය වචනේ සංවර කරගන්න ධර්මයේ හැසිරෙන්න දස අකුසලින් වළකින්න පංච දුෂ්චරිතෙන් වළකින්න ඒක නම් අමාරුයි. අදක්ෂයා අඥානය හැමතිස්සෙම තෝරගන්නේ තමන්ට පහසු ක්‍රමේ. තමන්ට පහසු ක්‍රමේ. ඒ නිසා අඥානය හැමතිස්සෙම බැට කාලයි පාඩමක් ඉගෙන ගන්නි. එක්තරා දවසක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නාගසමාල හාමුදුරුවෝ ඊට ඉස්සෙල්ලත් මම මේ කතාව කියලා තියෙනවා. නමුත් අදත් කියන්නේ. නාගසමාල හාමුදුරුවෝයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ එක්තරා ගමනක් වැඩලා නැවත ආරාමයේ බලා පැමිණෙනවා. වැඩම කරනවා. ආරාමයට නැවත වඩිනකොට අතරමඟදී දෙමන් හන්දියක් මුණ ගැහෙනවා. දෙමන් හන්දියක් මුණ ගැහුනහම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙතනින් දෙමන් හන්දියෙන් දීර්ඝ පාරකින් විහාරයට යන ඒ පාරට හැිනවා. ඒ කියන්නේ ඒ මාර්ගය දීර්ඝයි. අනිත් මාර්ගය කෙටි. ෂෝට් කට් එකක්. දිග මාර්ගයයි කෙටි මාර්ගයයි විහාරයට. දෙමන් හන්දියෙන් තෝරගන්න ඕන කොයි මාර්ගෙද යන්නේ කියලා. දීර්ඝ මාර්ගය යනවද කෙටි මාර්ගය යනවද? කෙටි මාර්ගයේ දීලා තිබුණේ කැලයක් මැද්දේ. දීර්ඝ මාර්ගයේ දීලා තිබුණා ජනාවාසයේ මැද්දේ. මාර්ගයේ කෙටි වුණාට අනතුරක් සහිතයි. අනෙක් මාර්ගයේ දිග වුණාට අනතුරු රහිතයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ තෝරාගත්තේ දිග වුණාට අනතුරු රහිත මාර්ගය. දීර්ඝ මාර්ගය. නාගසමාල හාමුදුරුවෝ එතකොට කිව්වා භාගතුන් වහන්සේ ඇයි ඔය පාරෙන් අපි වඩින්නේ මේ පාරෙන් වඩින්නේ? මේ ළඟ පාරක් තියෙන ෂෝට් කට් එකක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නෑ. අපි මේ පාරෙන් වඩිමු. නැවත වතාවක් නාගසමාල හාමුදුරුවෝ කියනවා නෑ අපි මේ පාරෙන් වඩිමු. මේ ළඟ පාරක් තියෙද්දි අයි දුර පාරෙන් වඩිමු. බුදුරජාණන් වහන්සේ නෑ නාගසමාල මේ පාරෙන් වඩිමු. මේ අකීකරු නාගසමාල හාමුදුරුවෝ බලන්න කොච්චර නොහික්මෙච්ච තත්වයක ඉඳලා තියෙන කියලා තුන්වෙනි වතාවටත් කියන භාගතුන් වහන්සේ මේ පාරෙන් අපි වඩිමු. මේ පාර කෙටියිනේ. අයියෝ දුර වඩින්නේ. නෑ නාගසමාල අපි මේ පාරෙන් වඩිමු. මේ දීර්ඝ මාර්ගෙන් වඩිමු. එහෙනම් ඔබ වහන්සේ ඕන මාර්ගයකින් වඩින්න. මට ඕන මාර්ගෙන් මම වඩිනවා කියලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ සිවුරයි හැම බිම තියලා නාගසමාල හාමුදුරුවෝ කෙටි මාර්ගෙන් වැඩි. කොච්චර නොහික්මෙච්ච කමක්ද බලන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ පාත්‍රයේ සිවුරයි අරගෙන උන්වහන්සේ දීර්ඝ මාර්ගෙන් වැඩියා. ඉතින් උන්වහන්සේ දීර්ඝ මාර්ගෙන් වැඩියා. ඉතින් උන්වහන්සේ දීර්ඝ මාර්ගෙන් වැඩලා විහාරයටත් වැඩියා. එහෙම වැඩලා දැන් උන්වහන්සේ වැඩේ ඉන්නවා. නමුත් තාම නාගසමාල හාමුදුරුවෝනේ කෙටි මාර්ගෙන් ආපු කෙනෙක්. ඊට පස්සේ භාගතුන් වහන්සේ විහාරේ වැඩ ඉන්නකොට සිවුරත් කෑලිවට ඉරාගෙන පාත්‍රෙත් බිඳගෙන තට්ටෙත් පලාගෙන නාගසමාල හාමුදුරුවෝ ලේ පෙරාගෙන ආව විහාරෙට. මොකද නාගසමාල කෙටි මාර්ගේ හොරු වගේක් ඉඳලා ගැහුවා කිව්වා. ෂෝට් කට් හොයන්න යන අයට ඕක වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එදාම දේශනා කළා. ඥානවන්තයා සෑම විටම තෝරගන්නේ දුෂ්කර නමුත් උවදුරු රහිත මාර්ගය. අඥානය සෑම විටම තෝරගන්නේ කෙටි තමයි. නමුත් උවදුරු සහිත මාර්ගය. ඒ නිසා අදටත් එහෙමයි මේ ධර්මයේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ගියාමත් හැමතිස්සෙම තෝරගන්නේ සිතකය වචනේ සංවර කර ගැනීම ටිකක් දුෂ්කරයි තමයි නමුත් උවදුරු රහිතයි. ආශාවන්ගෙන් වෙන්වීම, ආශාවන් ඉදිරියේ හිත දමනය කිරීම, රාගය දුරු කිරීම, ආස්වාදයේ දුකක් කියලා මෙනෙහි කිරීම ටිකක් දුෂ්කර වැඩක්. හැබැයි උවදුරු රහිතයි. ෂෝට් කට් තියෙන ඊට වඩා වෙනස් ක්‍රමයකට නිවන් දකින්න යන. දිව්‍ය ලෝකවල ගිහිල්ලා දිව්‍ය කාමයක් විඳගෙන නිවන් දකිමු අපි. මාර්ගය කෙටි වගේ පේනවා. හැබැයි මාර්ගයේ ඇත්තටම දීර්ඝ මාර්ගය ඒකයි. ඒ මාර්ගයේ දීර්ඝයි, ඒ වගේම ඊටාම අනතුරු සහිතයි. ඒ නිසා පින්කම් කරන්න දක්ෂ මිනිස්සු ධර්මයේ හැසිරෙන්න දක්ෂයි. ඒ බුද්ධ ශ්‍රාවකයෝ නොවන බව ඔබ නුවණින් දකින්න. ඒ අබුද්ධ ශ්‍රාවකයෝ බව මතක තබා ගන්න.
බුද්ධ ශ්‍රාවකයෙක් නම් දක්ෂ වෙන්නේ හැමතිස්සෙම ධර්මයේ හැසිරෙන්න. බොරුවට ලෝකයාට පේන්න පිංකම් කර කර ඇවිදින්න නෙවෙයි. පිංකම් කියලා කියන්නේ නැති බැරි මිනිහෙක් බඩගින්න ඉන්නකොට කඳ නැතුව ඒ මිනිහා දිහා අහක බලාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිරියහර පූජා කරන එකට නෙවෙයි. ඒ මෝඩයන්ගේ පිංකම්. ඒ බුද්ධිමතුන්ගේ පිංකම් නොවේ. බුදුවරු වැඩ හිටියනම් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් සාදුකාරයක් දෙන්නේ නැහැ වැඩේට. බුදුරජාණන් වහන්සේ නිඳා කරන මෝග පුරුෂය මගේ මේ පිළිරුවට නෙවෙයි ඔය ආහාරය දෙන්න ඕන අන්න රහිංසක මිනිසයාට. ඒකයි ධර්මයේ, එයයි ධර්මයේ අසරණයන්ට පිහිටවව්. එයයි ධර්මයේ කියලා උන්වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයේ හින්නේ ඒ ධර්මයේ පිළිපදින්නෙත් නැහැ. පිංකම් කරන්න දක්ෂයෝ. පිංකම් කරන්න දක්ෂයෝ ඕන තරම්. කෝටි ගණන් නමුත් වියදම් කරනවා මල් පූජාවන්ට. ලංකාවේ පන්සල් එමෙට තියෙනවා පන්සල හදාගන්න විදිහක් නැතුව දුක් විඳින භික්ෂු භික්ෂුණීන් ඉන්න. ඒ පන්සල් දිහා හැරිලවත් බලන්නේ. කෝටි ගණන් මල් වලට පූජා කරනවා. ආත්මාර්ථකාමීත්වයෙන් උද වැඩිච්ච මිනිස්සු බෞද්ධයෝද මෝඩයෝද? මොකටද එච්චර වියදම් කරලා පින්කම් කරේ? සැප විඳින්න පරම සැපේ උදෙසා. ඔහොම වියදම් කරන්න ඕනේ නැහැ. පරම සැපේ උදෙසා කරන්න තියෙන රාගයේ දේශේ මොහේ දුරු කරගන්න. පන්සල් හදන්න විදිහක් නැතුව පන්සල් හදාගන්න විදිහ නැතුව අහිංසක අසරණ භික්ෂු භික්ෂුණීන් කොච්චර ඉන්නවද මේ රටේ? හොයලා බලලා. ඒ වගේ ස්ථාන නගා සිටෙව්වා නම් ශ්‍රී සද්ධර්මයේ නේද පවතින්නේ මතු මතුවට. එහෙමද කල්පනා කරන්නේ නැහැ. එහෙම වියදම් කරන්න බෑ ඒවට. තමන්ගේ ආත්මාර්ථකාමීත්වයේ ලෝකයට පෙන්වන, තමන්ගේ තියෙන මහේශාකකම, තමන්ගේ තියෙන අන්ධ මානසිකත්වයේ මෝඩ අහංකාරකම උඩුඟකම මෙන්න මේවා ලෝකෙට පෙන්වන හිස් වැඩවලට නම් ඕන තරම් වියදම් කරන්න පුළුවන්. හිස් වැඩ කියලා කිව්වේ පින්කමත් අවසානයේ හිස් වැඩක් තමයි ඔබ දන්නේ නැති වුණාට. එකම සාරය නිවන විතරයි. අසාරේ සාරම තියෙනවා. අසාර ලෝකේම අසාර සංසාරෙම සාරයි කියලා හිතාගෙන ඉන්න අඥාන මනුස්සයන්ට නෙමෙයි බෞද්ධයෝ කියන්නේ. බෞද්ධයා කියන්නේ අවබෝධයෙන් යුක්ත කෙනෙක්ට. අවබෝධයෙන් යුක්ත බෞද්ධයා දන්නවා කොමක්ද කළ යුත්තේ කොමක්ද නොකළ යුත්තේ. ඒ බෞද්ධයා නිසා ලෝකයාටම ශාන්තියක් සැපතක් උදා වෙන්නේ. අර අඥාන ආත්මාර්ථකාමී බෞද්ධයා සෑම විටම තමන්ගේ සුභසිද්ධිය, තමන්ගේ ඥාති වර්ගයේ සුභසිද්ධිය විතරමයි ප්‍රාර්ථනා කරන්නේ. එච්චරමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ තමයි අඥානය මේ ලෝකේ. ප්‍රඥාවන්තයා සහ අඥානයා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. අඥානයා සෑම විටම කල්පනා කරන්නේ තමන් ගැන විතරයි. තමන් ගැන කිව්වහම තමන්ගේ පවුලේ අය ගැන, තමන්ගේ ගෙදර අය ගැන, තමන්ගේ වටේ ඉන්න අය ගැන. ප්‍රඥාවන්තයෝ හැමතිස්සෙම තමන්ගේ විනිර්මුක්ත වෙලා, තමන්ගේ වෙන් වෙලා කල්පනා කරන ලෝකයා ගැන. කොහොමද මේ ලෝකයාට පිහිට වෙන්නේ? කොහොමද මේ ලෝකයා මේ අඳුරෙන් ගොඩගන්නේ? කොහොමද මේ ලෝකයාට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ? අනේ කොහොමද මේ අසරණ දුක් විඳින සත්‍යයන්ට පිහිට වෙන්නේ? අන්න ප්‍රඥාවන්තයෝ කල්පනා කරන හැටි මේ ලෝකේ. අඥානය කල්පනා කරන්නේ කොහොමද තව තවත් පින්කමක් කරගන්නේ? කොහොමද තවත් පින්කමක් කරගන්නේ? කොහොමද තව මේ සැරේ මල් කෝටිය ඊළඟ පාරේ කොහොමද මල් දස කෝටියක් පූජා කරගන්නේ? මැරෙන්න ඉස්සෙල්. මේ සැරේ මල් කෝටිය ඊළඟ වතාවේ දස කෝටියයි මල්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියන අනේ උඹලා වගේ මෝඩයන්ටත් මම බණ දේශනා කරන්න කියලා උන්වහන්සේ හරි. බුදුරු පහළ වෙන්නේ ධර්මයේ හැසිරෙන්න කියලා මිනිස්සුන්ට අවවාද කරා. බුදුරජාණන් වහන්සේට සතුට උපදින්නේ මිනිස්සු දස අකුසලෙන් වෙන් වෙලා පංච දුෂ්චරිතයෙන් වෙන් වෙලා ජීවත් වෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේට සතුට උපදිනවා. එතන තියෙන ලෞකික ධර්මයේ. ඒ උතුම් වූ ධර්මයක් අනුගමනය කරන ගම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුක්තව කාමයෙන්ුත් වෙන් වෙලා වාසය කරනවා නම් අන්න එතන තියෙන ලෝකෝත්තර ධර්මයේ. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේගේ සතුට තව තවත් වැඩි වර්ධනය වෙනවා. උන්වහන්සේගේ බුද්ධ වචනෙන් උන්වහන්සේ දේශනා කළා තියෙනවා බුදු පියාණන් වහන්සේගේ පරම උත්තරීතර පරම පවිත්‍ර හද මණ්ඩලේ සතුට උපදින්නේ මිනිස්සු ධර්මයේ හැසිරෙනවා දැක්කාමයි කියලා. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ පින්කම් කර කර විදිනවා කියන එක නෙවෙයි. ධර්මයේ හැසිරෙනවා කියන්නේ දස අකුසලෙන් වෙන් වෙලා පංච දුෂ්චරිතෙන් වෙන් වෙලා කාමයෙන් වෙන් වෙලා වාසය කරනවා දැකීම. එයයි ආර්ය විහරණය. ඉතින් එහෙමනම් ඒ විහරණයේ තේරුම් ගන්න බැරුව චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මය අවබෝධ නොවීම නිසා මිනිස්සු මොකද කරන්නේ? නොයෙකුත් සිල් වෘත අනුගමනය කරනවා. සිල් වෘත අනුගමනය කරමින්
නිවන ප්‍රාර්ථනා කරනවා. නමුත් නිවන මුණ ගැහෙන්නේ නැහැ. නිවන මුණ ගැහෙන්නේ අවබෝධයෙන් ධර්මයේ දකින්න බුද්ධ ශ්‍රාවකයාට පමණයි. අවබෝධයේ ලද පුද්ගලයාටයි නිවන මුණ ගැහින්නේ. එහෙනම් අවබෝධ කරගත යුත්තේ කුමක්ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයයි. උදේවය ඥානයයි පහළ විය යුත්තේ. වෙන මොන අnder දෙමළ කිව්වත් වැඩක් නැහැ. සත්‍යයක් නැත, සත්‍යයේ මොකෙක්වත් නැත, ඉස්සරහට එන අම්මත් නැහැ කියලා දකින්න, ඉස්සරහට එන පුතත් නැහැ කියලා දකින්න. රටේ නැති මොන අnder දෙමළ කිව්වත් වැඩක් නැහැ. තවත් ඕන දේවල් කියන්න පුළුවන්. ඔක්කොම ලෝකේ දේවල් අනිත්‍යයි, ඇති වෙනවා නැති වෙනවා, ඉර හඳ තාරකා ගහකොළ මල් පළතුරු ඔක්කොම අනිත්‍යයි, මේ ඔක්කොම නැති වෙනවා ඇති වෙනවා. ඉස්සරහට එන කෙනත් පේන්නේ අම්මත් නැහැ, තාත්තත් නැහැ, දුවත් නැහැ, පුතත් නැහැ, මොකෙක්වත් නැහැ. අවසානි බැලුවහම ඔහොම මොනතරම් අnder දෙමළ කිව්වත්, ඔය ධර්මයේ කියලා හිතාගෙන එහෙම අnder දෙමළ කිව්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං. කාමයේ නිසාම ශෝකයේ බය හට ගන්නවා, සංසාර ශෝකයේ බය හට ගන්නවා. යමෙක්ගේ කාමෙන් වෙන් වුණාද එදාට ශෝකයේ බය අවසන්, අශෝකං විරජං කියමන්. ඒ තමයි නිවන. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. ප්‍රේමේ නිසා ශෝකේ හට ගන්නවා, ප්‍රේමේ නිසා බය හට ගන්නවා. ඒ ප්‍රේමෙන් වෙන් වුණාද ශෝකයයි බයයි එදාට අවසන්. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රිය જાතියම ප්‍රිය දේම ශෝකයේ බය උපදවනවා, ශෝකයේ බය පිණිස පවතිනවා. එහෙනම් ඒ ප්‍රිය දෙයෙන් වෙන් වුණාද, ප්‍රිය જાතියෙන් වෙන් වුණාද එදාට ශෝකයේ බය අවසන්. රතියා ජායති සෝකෝ රතියා ජායති භයං රතියා විපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං. මේ ආස්වාදයේ අසුරු කිරීමමයි ශෝකයේ බය උපදවන්නේ. ඒ ආස්වාදයෙන් වෙන් වුණාද එදාට ශෝකයේ බය අවසන්. අවුරුදු 4-5 පොඩි දරුවට උනත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ හැම ගාථාවකම ඔබට පේනවා උදේවය. ඔය තින උදේවය. ඔය උදේවය අවබෝධ කරගන්න නැතුව මොන අnder දෙමළ කියව හිටියත් එතන නිවනක් නැහැ භික්ෂුවටත් ඒ බණහන මිනිසුන්ට. නිකන් වචන ගොඩක් සහ දැනුමක් විතරයි එතන තියෙන්නේ. මොනවා හරි දැනුමක්. මොනවා හරි දැනගත දෙයක්. ධර්මයේ නෙවෙයි. ධර්මයේ නම් පවතින ඕන මෙන්න මේ උදේවය. ඉතිමස්මේ සතිදං හෝති මාසුපාදං ඉදං උප්පජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදී. අන්න පරිසමප්පා ධර්මයේ මේ පෙන්වන්නේ. ඉතිමස්මෙන් අසතිදං හෝති මාස නිරෝධයි මනිරුජ්ජති. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී. ඔන්න ඔය ධර්මය පෙන්වා දෙන්න ඕන. වෙන අnder දෙමළ නෙවෙයි. අරක නෑ මේක නෑ. නිකං නිකරුණේ පව් පුරව ගන්නවා. ඇයි ඒ? අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පසක තිබීදී තමන්ට උමනාදී ලෝකයට කියන්න ගිහිල්ලා අසරණ අහිංසක මිනිස්යන්ව මුලා කරලා තමුණුත් වෙනසිලා තව විශාල පිරිසක් අගතියට දුගතියට යවනවා. මොනතරම් අපරාධයක්ද මේ කරන්නේ? පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් ධර්මයේ කාටත් එකම ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මිනිස්සුම ඇවිල්ලා අපෙන් අහනවා ඔබ වහන්සේ එකක් දේශනා කරනවා, අරහාමුදුර එකක් දේශනා කරනවා, අරහාමුදුර එකක් දේශනා කරනවා. අපිට කියන්න තියෙන්නේ කවුරුත් අපේ එකක් දේශනා කරන්න ඕන. එක එක දේශනා කරනවා නම් එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි නම් කාට හරි జగතෙත් ඉන්න පුළුවන් නම් මේ ලෝකේ විශ්වයේ ඉදිරිපත් වෙන්න පුළුවන් මේ ධර්ම දේශනාව අවසානයේ. මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොවේ කියලා කාට හරි කියන්න පුළුවන් නම් ඒ ඕනෑම ධර්මදරේට විනයදරේට බැරි නම් ඕනෑම ශාස්ත්‍රවරයෙක්ට පඬිතෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන් මේ ධර්ම දේශනාව අවසානයේ. ඔබ වහන්සේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොවේ කියලා කියන්න පුළුවන් සමතෙක් ඉන්නවනම් මේ ලෝකේ. අද ධර්ම දේශනාව අවසානයේ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා අන්න එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න ඕනේ. මම මේ දේශනා කරන එක ධර්ම පොතෙත් නැහැ. පොතෙත් නැහැ අන්තිමට බැලුවහම. ත්‍රිපිටකෙත් නැහැ ඒක. ඒ ත්‍රිපිටකේ මේ ලෝයෙත් නැහැ. අවසානයේ බැලුවහම මම මේ කියන ටික ත්‍රිපිටකෙත් නැහැ. ත්‍රිපිටකේ ලෝයෙත් නැහැ. එතකොට හරි. ඔය වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැතුව බුද්ධිමත් බෞද්ධයෝ හැටියට ඥානවන්තයෝ හැටියට මේ ධර්මයත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව මේ භයානක සංසාරෙත් එක්ක විහිළු කරන්නේ නැතුව ප්‍රඥාවන්තයෝ වශයෙන් හැසිරෙන්න ඕන. එදාටයි නිවන් දකින්නේ. එතකන් අඥානයන්ට මොන නිවනක්ද? ඒ නිසා
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මයේ හරියට යමෙක් අවබෝධ වෙනවා නම් මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ත්‍රිවිධ සංයෝජන සිඳිලා යන. එහෙම සිඳිලා ගියාම අන්න සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ සෝවාන් ඵලලාභියාට අවබෝධ වෙන්නේ මේ කාමයේ ආස්වාදයේ දුකයි කියන මට්ටමේ ඥානයකින් අවබෝධ වෙන දේ විතරයි. එතනින් එහාට ගැඹුරට ඔහුට අවබෝධ නොවන නිසා එතනින් එහා පැත්තට කාමරාග, පටික, රූපරාග, රූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඊතුරු සංයෝජන හත පවතී. එතකොට ඒ සංයෝජන හත සිඳෙන්න නම් මෙතනින් එහාට මඟ වැඩෙන්න ඕන. මෙතනින් එහාට මඟ වැඩෙන්න නම් කෘත්‍ය ඥාන වැඩෙන්න ඕන. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැඹුරට දකින්න ඕන. එහෙනම් අපි මූලික මට්ටමේදී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං යන ආදි වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය දකින්නවා. සත්‍ය වටේදී. එහෙනම් කෘත්‍ය වටේදී තමයි ජාති කියන්නේ මොකද්ද? ජරාව කියන්නේ මොකද්ද? මරණය කියන්නේ මොකද්ද? ශෝකය කියන්නේ මොකද්ද? යන ආදි වශයෙන් විග්‍රහ කරගන්න.